ආයුබෝවන් අද වැඩසටහනේදී අපි සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයට අදාළව 13 වෙනි ශ්‍රේණියේ 3 වෙනි වාරයට අදාළ වන 11 වෙනි නිපුණතාව සංවර්ධනයේ විවිධත්වය විග්‍රහ කරමින් තිරසාර සංවර්ධනයට දායක වීමේ ඇල්ම පැහැදිලි කරයි කියන නිපුණතාවට අදාළ 11.4 සහ 11.5 කියන නිපුණතා මට්ටම් මේ දරුවන්ට මතක ඇති පහුගිය වැඩසටහනේදී අපි 11.1 11.2 සහ 11.3 කියන නිපුණතා මට්ටම් පිළිබඳව සාකච්ඡා කරුවා. අද අපි ඉස්සරලාම සාකච්ඡා කරමු 11.4 නිපුණතා මට්ටම. 11.4 නිපුණතා මට්ටමින් කියවෙන්නේ ආදායම් විෂමතා මැනීමට යොදා ගන්නා සම්මත ක්‍රම පරීක්ෂා කරයි. ඒට අදාළ ඉගෙනුම්ඵල කිහිපයක් දැක්වෙනවා. එතකොට මේ ඉගෙනුම්ඵල තමයි නිපුණතා මට්ටම අධ්‍යයන අවසානයේදී සිසුන් අත්කරගනී කියලා අපි අපේක්ෂා කරන්නේ. හොඳයි අපි මාතෘකාවට ප්‍රවේශ වෙමු. අපේ මාතෘකාවට පළවෙනිම අපි සාකච්ඡා කරන්නේ ආදායම් ව්‍යාප්තිය සහ එහි විෂමතා පිළිබඳව. අපි ඉස්සලා බලමු ආදායම් ව්‍යාප්තිය කියන්නේ මොකක්ද කියන එක. ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ රටක ආදායම් රටක උත්පාදනය වන ආදායම ඒ රටේ පුද්ගලයන් හෝ කුටුම්බ අතර බෙදී ගොස් ඇති ආකාරය නැත්නම් බෙදී යන ආකාරය. එතකොට සමාජයට පිළිගත හැකි සාධාරණයයි සැලකෙන ආකාරයට ආදායම බෙදී ගොස් නැති විට අපි කියනවා ආදායම් ව්‍යාප්තියේ විෂමතාවක් නැත්නම් අසමානතාවක් තියෙනවායි කියලා. හැබැයි මේකෙදී අපි අදහස් කරන්නේ නැහැ රටක උත්පාදනය වන ආදායම සියලුම දෙනා අතරේ සමානව බෙදී යා යුතුයි කියලා. හේතුව පුද්ගලයන්ට ආදායම් ලැබීම තීරණය වන සාධක ගණනාවක් තියෙනවා. පුද්ගලයන් කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙනවද නැත්නම් කොයිතරම් කාලයක් කැප කරනවද නිෂ්පාදන ක්‍රියාවලියට. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, ඔවුන්ගේ මානව සංවර්ධනයේ මට්ටම, ඔවුන්ගේ දේපල හිමිකම, නිෂ්පාදන සාධකවල මිල ගණන් යනාදී සාධක රාශියක් මත තමයි පුද්ගල ආදායම් තීරණය වෙන්නේ. ඒ නිසා කිසි විටකත් අපි අපේක්ෂා කරන්නේ නැහැ පුද්ගලයන් සියලුම දෙනා අතර රටක උත්පාදනය වන ආදායම සමානව බෙදී යනවායි කියලා. කොහොම වුණත් ආදායම වෙළඳපොළ ක්‍රමයක් තුළ සම්පත් බෙදී යාම තීරණය වෙන්නේ ආර්ථික කාර්යක්ෂමතාව අරමුණු කරගෙන. ඒ නිසා වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළ සම්පත් බෙදී යාමේ අසමානතාවයක් පැවතී කියලා අපිට බොහෝ විට අපේක්ෂා කරන්න පුළුවන්. මේ බෙදී යාමේ අසමානතාව සමාජයට සාධාරණයයි පිළිගත හැකි මට්ටමට වඩා වැඩි අසමානතාවකින් යුක්ත නම් සාමාන්‍යයෙන් රජයන් නැත්නම් ආණ්ඩුව මැදිහත් වෙලා ආදායම් ප්‍රතිව්‍යාප්ත කිරීමේ වැඩසටහන හරහා ආදායම් විෂමතාව අවම කිරීමට කටයුතු කරනවා. ඒතර ඊළඟට පැනනගෙන ප්‍රශ්නය තමයි ඇයි ආදායම් ව්‍යාප්තියේ විෂමතාව අඩු විය යුත්තේ කියන එක. ආදායම් ව්‍යාප්තියේ විෂමතාව අඩුවීම හේතු ගණනාවක් නිසා වැදගත් වෙනවා. එකක් තමයි සාධාරණත්ව අරමුණ ඉටු කර ගැනීම. අපි දන්නවා ඕනෑම ආර්ථිකයක මූලික ආර්ථික අරමුණක් තමයි සාධාරණත්වය ඉටු කර ගැනීම. එතකොට සාධාරණත්ව අරමුණ ඉටු කර ගැනීම සඳහා ආදායම් ව්‍යාප්තියේ විෂමතාව අඩු විය යුතුයි. ඒ වගේම රටක ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා, ඒ වගේම සමාජ ස්ථායීතාව පවත්වා ගැනීමට, දේශපාලන ස්ථායීතාව පවත්වා ගැනීමට, ඒ වගේම මානව සංවර්ධනයට, ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම. මෙන්න මේ කාරණු සඳහා මෙන්න මේ හේතුන් නිසා අපි විශ්වාස කරනවා රටක ආදායම් ව්‍යාප්තියේ විෂමතාව නැත්නම් අසමානතාව අඩු විය යුතුයි කියලා. ආදායම් ව්‍යාප්තියේ ආකාරය පිළිබඳව කතා කරද්දී අපිට ප්‍රවේශ දෙකක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන් ආදායම් ව්‍යාප්තියේ ආකාර. ඒ තමයි කාර්යාත්මක ආදායම් ව්‍යාප්තිය සහ පුද්ගල ආදායම් ව්‍යාප්තිය. ඉස්සලා බලමු කාර්යාත්මක ආදායම් ව්‍යාප්තිය කියන්නේ මොකක්ද කියලා. කාර්යාත්මක ආදායම් ව්‍යාප්තියේදී සලකා බලන්නේ ආදායම් උත්පාදනය කිරීම සඳහා දායක වන මූලාශ්‍රය අනුව කොහොමද ආදායම බෙදී යන්නේ කියලා. දැන් අපි දන්නවා ආදායම් උත්පාදනය කිරීම සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන මූලික නිෂ්පාදන හතර පාදක කරගන්න. දැන් මේ එක් සාධකයට ලැබෙන ප්‍රතිලාභ තමයි බදු කුලිය, වැටුප්, පොලි ලාභ. එතකොට රටක උත්පාදනය වන ආදායම වැටුප් විදිහට කොයිතරම් ප්‍රමාණයක් යනවද? බදු කුලිය විතර කොයිතරම් ප්‍රමාණයක් වෙන වෙනවද? පොලිය විදිහට කොයිතරම් ප්‍රමාණයක් වෙන වෙනවද? ලාභ විදිහට කොයිතරම් ප්‍රමාණයක් වෙන වෙනවද කියන කාරණය තමයි අපි කාර්යාත්මක ආදායම් ව්‍යාප්තියේදී සලකා බලන්නේ. ඊළඟට
පුද්ගල ආදායම් ව්‍යාප්තියේදී බලන්නේ පුද්ගල ආදායම් ව්‍යාප්තියේදී අපි ආදායම උත්පාදනය වන මූලාශ්‍රය පිළිබඳ සලකන්නේ නැහැ. ඒ මූලාශ්‍රය පිළිබඳව නොසලකා පුද්ගලයන්ට කොයිතරම් ආදායමක් ලැබෙනවද කියන එකයි සැලකිල්ලට භාජනය වෙන්නේ. එතකොට මේ දරුවෝ දන්නවා පුද්ගලයන්ට විවිධ මූලාශ්‍රය වලින් ආදායම් ලැබෙන්න පුළුවන්. සමහර විට පුද්ගලයෙක් ඉඩම් හිමියෙක් විදිහට බදු කුලිය ලැබෙන්න පුළුවන්. ශ්‍රමයේ සැපයීම නිසා වැටුප් ලැබෙන්න පුළුවන්. ප්‍රාග්ධන මෙවලම් හිමිකම නිසා පොලි ලැබෙන්න පුළුවන්. ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරොත් එහෙම ලාභ ලැබෙන්න පුළුවන්. මේ විදිහට පුද්ගලයෙකුට මූලාශ්‍රය එකක් හෝ කිහිපයකින් ආදායම් ලැබෙන්න පුළුවන්. ඒතර ඒ වයේදී මූලාශ්‍රය මොකක්ද කියලා අපි සලකලා බලන්නේ නැහැ. පුද්ගලයාට කොපමණ ආදායමක් ලැබුණද කියන එක විතරයි සැලකිල්ලට යොමු වෙන්නේ. මෙතෙන්දී දැන් අපිට පුද්ගල ආදායම් ව්‍යාප්තිය ආකාර දෙකකට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය, අනිත් එක සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය. නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියේදී සලකා බලන්න නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියේදී සිදු වෙන්නේ පුද්ගලයන්ට ආදායම ලැබෙන ආකාරය. ඒතර පුද්ගලයන්ට ලැබෙන ආදායම අපි කියන්නේ නිරපේක්ෂ ආදායම. පුද්ගලයෙකුට මේ නිරපේක්ෂ ලැබෙන නිරපේක්ෂ ආදායම අපි කරන්නේ ආදායම් කාණ්ඩ අනුව. ඉතින්ලා අපි ආදායම් කාණ්ඩ වලට වෙන් කරගන්නවා. වෙන් කරලා ඒ කාණ්ඩයට ඇතුළත් වන පුද්ගලයන් සංඛ්‍යාව සහ එහි ප්‍රතිශතය ගණනය කරනවා. එතකොට නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියදී අපි කරන්නේ මේක අපිට සංසන්දනය කරන්න පුළුවන් සාපේක්ෂ ආදායම් ව්‍යාප්තියත් එක්ක. නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියදී අපි කරන්නේ ආදායම් කාණ්ඩ කරනවා. ආදායම් කාණ්ඩ කරලා ඊට පස්සේ එක් ආදායම් කාණ්ඩයට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව ගණනය කරොත් එහෙම අපිට පුළුවන් එක් ආදායම් කාණ්ඩයට ඇතුළත් වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය ගණනය කරගන්න. දැන් මේ වගුවෙන් දැක්වෙනවා අපි ආදායම් කාණ්ඩ කරලා තියෙනවා 5000 වූ ඊට අඩු 5001 සහ 10000 යන ආදී විදියට. ඊට පස්සේ මේ එක් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය තමයි මේ දකුණු පස තීරුවේ දැක්වෙන්නේ. පළවෙනි ආදායම් කාණ්ඩයට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව 10%. දෙවෙනි කාණ්ඩයට 130 යන ආදී වශයෙන් අපිට මේ එක් ආදායම් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය දක්වන්න පුළුවන්. මොකක්ද මේකෙදි වැදගත්කම? මෙහෙම දැක්වීමේ වැදගත්කම. අපිට පුළුවන් ආර්ථිකයේ අඩුම ආදායම් ලබන ප්‍රතිශතයත් වැඩිම ආදායම් ලබන ප්‍රතිශතයත් හඳුනා ගන්න පුළුවන්. ඒතර ආදායම් කාණ්ඩ බැලුවාම අඩුම ආදායම් ලබන ප්‍රතිශතයයි ඉහළම ආදායම් ලබන ප්‍රතිශතයයි අතර විශාල වෙනසක් තියෙනවා නම් අපි කියනවා ආදායම් ව්‍යාප්තියේ සැලකිය යුතු වෙනසක් තියෙනවායි කියලා. ඒ වගේම වැඩිම කුටුම්බ ප්‍රතිශතයක් හිමි කරගන්න ආදායම් පරාසය නිශ්චය කරන්නත් පුළුවන්. ඒතර ආදායම් ප්‍රතිශත තීරුවේ වැඩිම සංඛ්‍යාව වැඩිම ප්‍රතිශතයක් ඇතුළත් වන ආදායම් කාණ්ඩය මොකක්ද කියලා අපිට නිශ්චය කරන්න පුළුවන්. ඒ ඇරුණාම මේකේ වඩාත් වැදගත්කම තමයි ආර්ථිකයේ සිටින දිලිඳු පුද්ගලයන් හෝ කුටුම්බ හඳුනා ගැනීමට මේ ඉවහල් කරගන්න පුළුවන්. එතෙන්දී අපි කරන්නේ අපි නිශ්චය කරනවා යම් ආදායම් මට්ටමක් ආදායම් දරිද්‍රතා රේඛාව විදියට ඒ දරිද්‍රතා රේඛාව ඇතුළත් වන ආදායම් කාණ්ඩයට වඩා පහළින් ඇති ආදායම් කාණ්ඩයට ඇතුළත් වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය තමයි අපි දිලිඳු ප්‍රතිශතය විදියට හඳුනාගන්නේ. එතකොට නිරපේක්ෂ දරිද්‍රතා ආපාතය හඳුනා ගැනීම සඳහා අපිට මේ නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය. සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය සිදු කරන්නේ ආදායම් අනුව පෙළගස්වනු ලබන පුද්ගල කාණ්ඩ. ඉස්සරලා අපි නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියදී අපි පෙළගැස්සේ ආදායම් කාණ්ඩ. නමුත් සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය අපි පෙළගස්වන්නේ පුද්ගල කාණ්ඩ. ආදායම් මට්ටම් අනුව අපි පුද්ගලයා ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට පෙළගස්වලා ඊට පස්සේ අපි ආදායම් පුද්ගලයන් නැත්තම් කුටුම්බ කාණ්ඩවලට වෙන් කරනවා. සාමාන්‍ය ක්‍රමය තමයි දශමක විදියට වෙන් කිරීම. මෙන්න මේ විදියට පළමු වන 10%, දෙවන 10% මේ විදියට අපිට පුළුවන් දශමක වලට වෙන් කරන්න පුද්ගලයන් නැත්තම් කුටුම්බ වෙන් කරලා ඊට පස්සේ අපි කරන්නේ එක් කුටුම්බයට මුළු ආදායමෙන් හිමි වන ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන්. මේ විදියට එක් කාණ්ඩයට පළවෙනි කාණ්ඩයට හිමි වන ප්‍රතිශතය 2.5%. දෙවන ප්‍රතිශතයට හිමිවන දෙවන කාණ්ඩයට හිමිවන ප්‍රතිශතය 5% යන ආදී විදියට එක් කාණ්ඩයට මුළු ආදායමෙන් හිමිවන ප්‍රතිශතය අඳුනා ගන්න පුළුවන් අපිට මේ සටහන් දිහා නිරීක්ෂණය කරපුවාම. දැන් මේකේ ඉහළම ආදායම් කාණ්ඩයට හිමිවන ආදායම් ප්‍රතිශතයත් පහළම ආදායම් කාණ්ඩයට හිමිවන ආදායම් ප්‍රතිශතයත් අතර විශාල වෙනසක් තියෙනවා. එතකොට ඒ මගින් පැහැදිලි වෙනවා
මේ සලකා බලන ආර්ථිකයේ විශාල ආදායම් ව්‍යාප්ති විෂමතාවක් පවතිනවායි කියන එක. දැන් අපිට අපි ඉස්සලා කියපු විදිහට අපි පුළුවන් අඩුම ආදායම් පළමු වෙන කුටුම්බ කාණ්ඩයට නැත්නම් ආදායම් ලාභීන් කාණ්ඩයට මුළු ආදායමෙන් 2.5යි දසවන කාණ්ඩයට අයිති වෙන 40%ක්. අපිට පේනවා ඊළඟට පහළම 20%ට හම්බ වෙන්නේ මුළු ආදායම 7.5යි. ඉහළම 20%ට හම්බ වෙනවා 50ක්. ඒතර මේකෙන් පැහැදිලි වෙනවා මේ සලකා බලන ආර්ථිකය නැත්නම් රටේ විශාල ආදායම් ව්‍යාප්තියේ විෂමතාවක් පවතිනවායි කියන එක. ඉහළම පහළම 20% මුළු ආදායමෙන් 7.5කින් කරගන්න අතර ඉහළම 20%ට හිමි වන මුළු ආදායම් ප්‍රතිශතය 58ක්. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා මේ ආර්ථිකයේ විශාල විෂමතාවක් තියෙනවා ආදායම් ව්‍යාප්තිය කියන එක. දැන් අපි ඊළඟට බලමු ආදායම් ව්‍යාප්ති විෂමතාව මනින්නේ කොහොමද කියලා. ඒතර ආදායම් ව්‍යාප්තිය සම්බන්ධ ප්‍රතිපත්ති තීරණය කිරීමට නම් ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආදායම් ව්‍යාප්ති විෂමතාවයේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් පැවතිය යුතුයි. ඒ සඳහා අපි ආදායම් ව්‍යාප්ති විෂමතාව මැනිය යුතුයි. ආදායම් ව්‍යාප්ති විෂමතාව මැනීම සඳහා මිනුම් ගණනාවක් තියෙනවා. එකක් විවිධ ආදායම් කාණ්ඩවල මධ්‍යම ආදායම් සංසන්දනය කිරීම. අපිට පුළුවන් විවිධ සාපේක්ෂ ආදායම් ව්‍යාප්තියේදී අපි ආදායම් කාණ්ඩ කෙරුවා, නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියේදී අපි ආදායම් කාණ්ඩ කෙරුවා. ඒ කාණ්ඩයට අයත් වන මධ්‍යම ආදායම් සංසන්දනය කරන්න පුළුවන්. සාපේක්ෂ ආදායම් ව්‍යාප්තියේ අපි කිව්වා පළවෙනි 10%ට, දෙවෙනි 10%ට, තුන්වෙනි 10%ට යනාදී විදිහට අපි කාණ්ඩ කරලා ආදායම් ප්‍රතිශත කිව්වා. දැන් ඒ විදිහටම අපි නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියේදී එක් කාණ්ඩයට හිමි වන පුද්ගලයන් ප්‍රතිශතය ප්‍රකාශ කරුවා. ඒතර ඒ ආශ්‍රයෙන් අපිට පුළුවන් විවිධ ආදායම් කාණ්ඩවල මධ්‍යම ආදායම් සංසන්දනය කරන්න. ඊළඟට පුළුවන් ආදායමේ විචලතාව සහ සම්මත අපගමනයේ සංසන්දනය කරන්න. ඒ අරුණහම වඩාත් ප්‍රචලිතව යොදා ගන්නා මෙනුම් තමයි ලෝරන්ස් වක්‍රය, ගිනි සංගුණකය නැත්නම් ජිනි සංගුණකය කියනවා අපි. ඊළඟට පංචම අපකිරණ මෙනුම්. අපි බලමු මේවායින් වඩාත් ප්‍රචලිතව යොදා ගන්නා ලෝරන්ස් වක්‍රය පළමුව. ලෝරන්ස් වක්‍රය මේකේ මේ ලෝරන්ස් වක්‍රය ගොඩනැගීමේ ගෞරවය හිමි වෙන්නේ මැක්ස්වෙල් ලෝරන්ස් කියන ඇමරිකානු ජාතික ගණිතඥයාට. ඔහු මේක ඇත්ත වශයෙන්ම ප්‍රස්ථාරික නිරූපණයක්. මේකෙදි කරන්නේ සිරස් අක්ෂයේ ආදායම් ප්‍රතිශතත් තිරස් අක්ෂයේ ආදායම් ලාභීන්ගේ ප්‍රතිශතත් දැක්වෙන චතුරස්‍ර සටහනක් ගොඩනංවනවා. මේ චතුරස්‍ර සටහනේ අපිට වම් කෙළවර මූල ලක්ෂයේ ඉඳලා චතුරස්‍රයට අඳින විකර්ණය අපි නම් කරනවා සම ආදායම් ව්‍යාප්ති රේඛාව කියලා. දැන් අපිට පුළුවන් මේ සටහන මත එක් ආදායම් ප්‍රතිශත හිමි කරගන්නා ආදායම් ලාභීන්ගේ ප්‍රතිශත, එහෙම නැත්නම් ආදායම් ලාභීන් එක් ආදායම් ලාභීන් හිමි කරගන්නා ආදායම් ප්‍රතිශත ලක්ෂ්‍ය ලකුණු කරන්න. එම ලක්ෂ්‍ය ලකුණු කරපුවාම ඒ ලක්ෂ්‍ය යා කිරීමෙන් ලැබෙන රේඛාවට අපි කියනවා ලෝරන්ස් වක්‍රය කියලා. ලෝරන්ස් වක්‍රය හැම විටම පිහිටන්නේ සම ආදායම් ව්‍යාප්ත රේඛාවෙන් දකුණු පස ත්‍රිකෝණය තුල. එතකොට ලෝරන්ස් වක්‍රයේ යම් විදියකින් සම ආදායම් ව්‍යාප්ත රේඛාව මත පිහිටියහොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ රටේ ආදායම සියලුම දෙනා අතර සමාන ආකාරයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවායි කියන එක. ලෝරන්ස් වක්‍රය මේ OBA කියන තලය තුල පිහිටියහොත් ඒකෙන් අදහස් වෙන්නේ ආදායම ව්‍යාප්ති විෂමතාව උපරිමයි ආදායම එක් පුද්ගලයෙක් අත සංකේන්ද්‍රණය වෙලා තියෙනවායි කියන්නේ. සාමාන්‍ය සිදුවෙන්නේ ඔය අන්තයන් දෙකම නෙවෙයි. ලෝරන්ස් වක්‍රයේ මේ සම ආදායම් ව්‍යාප්ත රේඛාවෙන් දකුණු පස පිහිටි ත්‍රිකෝණය තුල පිහිටීම. මේ ලෝරන්ස් වක්‍රය සම ආදායම් ව්‍යාප්ත රේඛාවට ආසන්න වෙන්න ආදායම් ව්‍යාප්තියේ විෂමතාව අඩුවන අතර ලෝරන්ස් වක්‍රයේ සම ආදායම් ව්‍යාප්ත රේඛාවෙන් දුරස් වන තරමට ආදායම් ව්‍යාප්තියේ විෂමතාව වැඩි වෙනවා. එතකොට අපිට පුළුවන් ලෝරන්ස් සලකා බලන ආර්ථිකය සම්බන්ධයෙන් ලෝරන්ස් වක්‍රය ගොඩනගලා ඒ ආශ්‍රයෙන් ඒ ආර්ථිකයේ ආදායම් ව්‍යාප්තියේ විෂමතාව නැත්නම් අසමානතාව හඳුනා ගන්න. හොඳයි, අපි ඊළඟට බලමු අනෙක් ආදායම් ව්‍යාප්ති විෂමතාව මන්න අනෙක් මිනුම ගිනි සංගුණකය. මේක ජිනි සංගුණකය කියලා ව්‍යවහාර කරනවා, ගිනි සංගුණකය විදිහටත් පාවිච්චි කරනවා. මේ මිනුම ව්‍යුත්පන්න කිරීමේ ගෞරවය වෙන්නේ කොරාඩෝ ගිනි කියන ඉතාලි ජාතික ගණිතඥයාට.
මේ මිනුම පාවිච්චි කරලා අපිට පුළුවන් රටක ආදායම් ව්‍යාප්ති විෂමතාව තනි ඉලක්කමකින් දක්වන්න. ලෝරන්ස් වක්‍රයේදී අපි ප්‍රස්ථාරයක් ඇසුරෙන් ගණනය කෙරුවේ. නමුත් අපිට පුළුවන් ගිනි සංගුණකයේ භාවිතයෙන් සංඛ්‍යාත්මකව දක්වන්න ආදායම් ව්‍යාප්ති විෂමතාව. එතකොට ගිනි සංගුණකයේ ගණනය කිරීම සඳහා යොදාගත හැකි මිනුම් ක්‍රම රාශියක් තියෙනවා, ගණනාවක් තියෙනවා. ඒ අතරින් වඩාත් ප්‍රචලිත සහ පහසුම ක්‍රමය තමයි ලෝරන්ස් වක්‍රයේ ආශ්‍රයෙන් ගිනි සංගුණකයේ ගණනය කිරීම. මේ සටහනේ දැක්වෙන ප්‍රකාශයේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් ගිනි සංගුණකයේ ගණනය කිරීම සඳහා සම ආදායම් ව්‍යාප්ත රේඛාවත් ලෝරන්ස් වක්‍රයත් අතර කොටසේ ක්ෂේත්‍රඵලය OAB ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලයෙන් බෙදනවා. අපි මේ සම ආදායම් ව්‍යාප්ත රේඛාවත් ලෝරන්ස් වක්‍රයත් අතර කොටසේ ක්ෂේත්‍රඵලය බෙදනවා සම ආදායම් ව්‍යාප්ත රේඛාවෙන් දකුණු පස ත්‍රිකෝණයේ ක්ෂේත්‍රඵලයෙන්. සංකේත වලින් අපි ප්‍රකාශ කරුවොත් එහෙම C කියන කොටසේ ක්ෂේත්‍රඵලය බෙදනවා C ධන D කියන කොටසේ ක්ෂේත්‍රඵලය. මේ කරපුවා මෙහෙම බෙදපුවාම ලැබෙන අගය ගිනි සංගුණකයේ සඳහා ලැබෙන අගය බිඳුව සහ 1 අතර පිහිටනවා. ලෝරන්ස් වක්‍රයේ සම ආදායම් ව්‍යාප්ත රේඛාව මත පිහිටලා තිබුණොත් ගිනි සංගුණකයේ අගය ශූන්‍යයි. ඒකට හේතුව තමයි ලෝරන්ස් වක්‍රයත් සම ආදායම් ව්‍යාප්ත රේඛාවත් අතර ක්ෂේත්‍රඵලයේ ශූන්‍ය වෙන නිසා ගිනි සංගුණකයේ අගය ශූන්‍ය වෙනවා. ගිනි සංගුණකයේ අගය ශූන්‍ය වුණොත් ඒකෙන් අදහස් වෙන්නේ ආදායම සියලුම දෙනා අතර සමාන ආකාරයෙන් බෙදී යනවා, සම ආදායම් ව්‍යාප්තියක් පවතිනවායි කියන එක. ලෝරන්ස් වක්‍රයේ OAB තලය මත පිහිටියහොත් ගිනි සංගුණකයේ අගය 1යි. එහෙම වුණොත් එහෙම ගිනි සංගුණකයේ අගය 1 වෙනවා, ආදායම් ව්‍යාප්ති විෂමතාව උපරිම වෙනවා. එයින් අදහස් වෙන්නේ ආදායම මුළුමනින්ම එක් පුද්ගලයෙක් අත සංකේන්ද්‍රණය වෙලා තියෙනවායි කියන එක. එතකොට මෙන්න මේ අන්ත දෙක ගිනි සංගුණකයේ ශූන්‍ය වීමත් එක වීමත් අතර අන්ත දෙක තුළ අගයක් ගන්නවා බොහෝ විට රටවල ආදායම් ව්‍යාප්ති විෂමතාවය දක්වන ගිනි සංගුණකයේ අගය. ඊළඟට ගිනි සංගුණකයේ ආදායම් ව්‍යාප්ති විෂමතාව මැනීමේ මිනුමක් විදියට යම් යම් අවාසි නැත්නම් ප්‍රබලතාවක් තියෙනවා, දුබලතාවක් තියෙනවා. අපි තා කෙටියෙන් බලමු මොනවද මේකේ තියෙන වාසි නැත්නම් ප්‍රබලතාව කියලා. ආදායම් ව්‍යාප්තිය වඩා හොඳින් මැනිය හැකි මිනුමක් ලෙස භාවිත කළ හැකි වීම. අපි අර මුලින් කිව්වා වගේ මේක ලෝරන්ස් වක්‍රය වගේ ප්‍රස්ථාරික නිරූපණයක් නෙවෙයි, තනි ඉලක්කමකින් දක්වන මිනුමක්. ඒ නිසා අපිට පුළුවන් ගිනි සංගුණකයේ භාවිතයෙන් වඩා හොඳින් ආදායම් ව්‍යාප්ති විෂමතාව මනින්න. දෙවැනි එක විවිධ ජන කණ්ඩායම් අතරද රටවල් අතරද ආදායම් ව්‍යාප්තිය සැසඳීමට භාවිත කළ හැකි මිනුමක් වීම. එතකොට අපිට පුළුවන් රටක් සම්බන්ධයෙන් මෙන්ම රටක් තුල තියෙන විවිධ ප්‍රදේශ සඳහාද ගිනි සංගුණකයේ ගණනය කරලා ආදායම් ව්‍යාප්ති විෂමතාව පිළිබඳව අදහසක් ලබා ගන්න. ඒ අරුණහම ආදායම් ව්‍යාප්තිය සරලව අර්ථ දැක්වීම සඳහා භාවිතා කළ හැකි වීම. ඉතා සරලයි. මේ සංගුණකයේ භාවිතයෙන් අපිට ආදායම් ව්‍යාප්ති විෂමතාවක් තියෙනවද නැද්ද, ඒකේ තරම කොයිතරම් ප්‍රමාණයක්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ මිනුමේ තියෙන තවත් විශේෂ වාසියක් තමයි හොඳ මිනුමක පැවතිය යුතු මූලධර්ම 4ක් සපුරාලන. හොඳ මිනුමක පැවතිය යුතු මූලධර්ම 5ක් දැක්වෙන මූලධර්ම 4 සපුරාලනවා ගිනි සංගුණකයේ මගින්. එකක් නිර්නාමික භාවය. මිනුම ගණනය කිරීමේදී ඉහළ ආදායම් උපයන්නේ කවුද, පහළ ආදායම් උපයන්නේ කවුද කියන එක පිළිබඳව සැලකීමක් කරන්නේ නැහැ. ඒ වගේම පරිමාණ ස්වායත්තතාව. ආර්ථිකයේ විශාල එකක්ද, කුඩා එකක්ද, දිලිඳු රටක්ද, පොහොසත් රටක්ද කියන එක පිළිබඳව සැලකීමක් නැහැ. ඒක අපි එකකින් පරිමාණ ස්වායත්තතාව කියන එකකින් අදහස් කරන්නේ ඒකයි. ඊළඟට ජනසංඛ්‍යා ස්වායත්තතාව. සලකා බලන රටේ ජනසංඛ්‍යාව විශාල ප්‍රමාණයක් ඉන්නවද, කුඩා ප්‍රමාණයක් ඉන්නවද කියන එක පිළිබඳව සලකන්නේත් නැහැ. ඒ වගේම පැවරුම් මූලධර්මය. ධනවත් පුද්ගලයන්ගේ ආදායම යම් ප්‍රමාණයක් දිළිඳු පුද්ගලයන් වෙත ලබා දීමේ ප්‍රතිඵල වශයෙන් ඇතිවන ආදායම් විෂමතාව බොහෝ දුරට සමාන වීම. මෙන්න මේ කියන මූලධර්ම 4 සපුරාලනවා ගිනි සංගුණකයේ. ඒකත් මේ මිනුමේ තියෙන හොඳ ගුණාංගයක්. මේ විදිහේ හොඳ ගුණාංග පවතින අතරම යම් යම් දුර්වලතාවක් පවතිනවා. අපි බලමු ගිනි සංගුණකයේ අවාසි නැත්නම් දුර්වලතා මොනවද කියලා. එකක් තමයි භූගෝලීය වශයෙන් විවිධත්වයක් සහිත විශාල රටක් සඳහා ගණනය කරන ගිනි සංගුණකයේ අගයෙන් ආදායම් ව්‍යාප්තිය වෙනස් වීම නිසි අයුරින් පිළිබිඹු නොවීම. එතකොට භූගෝලීය වශයෙන් විශාල රටක විශාල භූගෝලීය වශයෙන් විෂමතා පවතින රටක
ආදායම් ව්‍යාප්තිය නිසි ආකාරයෙන් පිළිඹු නොවීම මේකේ එක දුර්වලතාවක්. ඒ වගේම පුද්ගලයන්ට කුටුම්බවලට ද්‍රව්‍ය වශයෙන් සැපේන සහනාධාර ගිනි සංගුණකේ ගණනය කිරීමේදී ඇතුළත් නොවීම. පුද්ගලයන්ට හෝ කුටුම්බවලට මූල්‍යමය වශයෙන් ලැබෙන සහනාධාර මේ සංගුණකේ ගණනය කිරීමේ සැලකිල්ලට ගන්නවා. නමුත් ද්‍රව්‍ය වශයෙන් ලැබෙන සහනාධාර සැලකිල්ලට නොගැනීම නිසා ගිනි සංගුණකයේ යම් ආකාරයක අඩුතක්සේරුවකට ලක් වෙනවා. ඊළඟට කුටුම්බ අතර ආදායම් ව්‍යාප්තිය සඳහා තනි පුද්ගලයන් අතර ආදායම් ව්‍යාප්තිය සඳහා ගණනය කරන ගිනි සංගුණකයේ අතර වෙනසක් පැවතීම. මේ දරුවන්ට පුළුවන් මහ බැංකු වාර්ෂික වාර්තාවේ සංඛ්‍යා ලේඛන පරිශීලනයට ගියාම හොයා ගන්න පුළුවන් ආදායම් ව්‍යාප්ති විෂමතාව පිළිබඳව දැක්වෙන සංඛ්‍යා සටහන. ඒ සටහනේ බලන්න ගිනි සංගුණකයේ අගේ දෙකකින් දක්වලා තියෙනවා. එතකොට ඒ අගේ කුටුම්බ වලට වෙනම එකක් දැක්වෙනවා. ඒ වගේම තනි පුද්ගලයන්ට වෙනම අගයක් දැක්වෙනවා ගිනි සංගුණකයේ සඳහා. මේ දෙක අතරේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. ඒකත් මේකේ තියෙන දුර්වලතාවක්. හොඳයි. ඊළඟට ආදායම් ව්‍යාප්ති විෂමතාව ගණනය කිරීම සඳහා යොදා ගන්නා තවත් මිනුමක් තමයි පංචමක අපකිරණ අනුපාතකය. පංචමක අපකිරණ අනුපාතකයේ සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය භාවිතයෙන් අපිට මේක ගණනය කරන්න පුළුවන්. මේකෙදී අපි කරන්නේ ආදායම් ලාභින් පන්ති 5කට වර්ග කරනවා. පහළම ආදායම් ලබන පන්තියකට අපි කියන පළමු වන පංචකය, පහළ මැදි ආදායම් ලබන පන්තිය දෙවන පංචමකය, මැදි ආදායම් ලබන පන්තිය තුන්වන පංචමකය. මේ විදිහට අපිට ආදායම් ලබන්නන් කොටස් 5කට අපි කියන පංචමක කියලා පංචමක 5කට වෙන් කරනවා. පංචමක 5කට වෙන් කරලා ඊට පස්සේ අපිට පුළුවන් ඒ එක් පංචමකයට හිමිවන සාමාන්‍ය මාසික ආදායම ගණනය කරන්න. පහළම පංචමකයට හිමි සාමාන්‍ය මාසික ආදායම, පහළ මැදි පංචමකයට හිමි සාමාන්‍ය මාසික ආදායම. මේ විදිහට සාමාන්‍ය මාසික ආදායම් ගණනය කරලා ඊට පස්සේ ඒ ඇසුරෙන් අපිට පුළුවන් පංචමක අපකිරණ අනුපාතය ලබා ගන්න. එතකොට පංචමක අපකිරණ අනුපාතය අපි ලබා ගන්නේ ඉහළ ආදායම් පන්තියට හිමි සාමාන්‍ය මාසික ආදායම බෙදනවා පහළ ආදායම් පන්තියට හිමි සාමාන්‍ය මාසික ආදායම. එතකොට මෙහෙම ලැබෙන අගයට අපි කියනවා පංචමක අපකිරණ මිනුම් කියලා. මේ ලැබෙන අගේ එක වුණොත් එහෙම ඒකෙන් අදහස් වෙන්නේ මේ පන්ති දෙකටම ලැබෙන ආදායම සමානයි කියන එක. මේ අගේ එකට වඩා විශාල වුණොත් එහෙම මේකෙන් අදහස් වෙන්නේ ආදායම් ව්‍යාප්තිය මේ පන්ති දෙක අතර විෂමතාවක් තියෙනවායි කියන එක. එතකොට මේ මිනුමෙන් දැක්වෙන්නේ ඉහළ පංචමකයේ ආදායම පහළ පංචමකයේ ආදායමෙන් කී ගුණයක්ද කියන එක තමයි ප්‍රකාශ වෙන්නේ. හොඳයි, මේ සටහනේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යාප්තිය වර්ෂ ගණනාවක ආදායම් ව්‍යාප්තිය දශක 5ක පමණ ආදායම් ව්‍යාප්තිය මේකේ දැක්වෙනවා. එතකොට අපි මේ 2016 අලුත්ම සංඛ්‍යා ලේඛනය 2016 සංඛ්‍යා ලේඛනය දැක්වහම මේ දරුවන්ට පේනවා ඇති ආදායම් ව්‍යාප්තියේ සැලකිය යුතු විෂමතාවක් තියෙනවා. පළමුවෙනි දශමකයට හිමි වෙන්නේ 1.1.6යි. නමුත් 10 වන දශමකයට හිමි වෙනවා 35.4යි. එතන මේකෙන් පැහැදිලි වෙනවා 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යාප්තියේ සැලකිය යුතු විෂමතාවක් තියෙනවා කියන එක. ඊට පස්සේ අපි මේ අනෙක් කාල ශ්‍රේණි දත්ත සැලකිල්ලට ගත්තාම දරුවන්ට පේනවා ඇති 1973 තමයි අඩුම ආදායම් ව්‍යාප්ති විෂමතාවක් දැක්වෙන්නේ. පළමු වන දශමකයට හිමි වැඩිම ආදායම් ලැබිලා තියෙන්නේ එම වර්ෂයේදී. ඉන් පස්සේ විශේෂයෙන් 1978න් පස්සේ කාලය තුල ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යාප්තිය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන බව පැහැදිලි වෙනවා මේ සංඛ්‍යා ලේඛනය දැක්කම. ආදායම් ව්‍යාප්ති විෂමතාවයේ මේ හැසිරීම අපිට ගිනි සංගුණකයේ ආශ්‍රිත නිරූපණය කරන්න පුළුවන්. මේ දරුවන්ට පේනවා දැන් 1973 තමයි ගිනි සංගුණකයේ අවමගය අරන් තියෙන්නේ. එතකොට අපි ඉස්සරලා කියපු විදිහට ආදායම් ව්‍යාප්ති විෂමතාවයේ අඩුම අවස්ථාව නිරූපණය වුණ 1973. ඒ වර්ෂයට අදාළ ගිනි සංගුණකයේ අගය කුටුම්බ සඳහා 0.35කුත් ආදායම් ලබන්න සඳහා 0.4කුත් වෙලා තියෙනවා. ඒ තමයි මේ ඉතිහාසයේ අඩුම අගය ගිනි සංගුණකයේ. ඉන්න අනතුරුව ගිනි සංගුණකයේ ක්‍රමෙන් වැඩිවීමක් පෙන්눔 කරන්නේ. ඒ මගනුත් නිරූපණය වෙන්නේ
1978න් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යාප්තියේ සැලකිය යුතු විෂමතාවක් පවතින බවයි. හොඳයි අපි ඊළඟට නිපුණතා මට්ටම 11.5ට යොමු. 11.5 නිපුණතා මට්ටමින් කියවෙන්නේ දරිද්‍රතා සංකල්පය විග්‍රහ කරමින් එය මිනුම් කරන ආකාරය දක්වයි. හොඳයි. ඊට අදාළ ඉගෙනුම් ඵල මේ තිරේ දැක්වෙන්නේ අනෙකුත් නිපුණතා මට්ටම් වලදී වගේම මේ නිපුණතා මට්ටමේදී මේ දරුවන් මේ දැක්වෙන ඉගෙනුම් ඵල සාක්ෂාත් කරගනී කියලා අපි අපේක්ෂා කරනවා. හොඳයි අපි ඉස්සල්ලාම යමු දරිද්‍රතාව පිළිබඳව කතා කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මානව වර්ගයා 21 වෙනි සතවර්ෂයේ මුහුණ දෙන ප්‍රබලතම සමාජ ආර්ථික අභියෝගය තමයි දරිද්‍රතාව කියලා. ඒකට හේතුව තමයි ලෝක ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතය. පහුගිය දශක කිහිපය තුළ දරිද්‍රතාවයේ යම් අඩුවීමක් නිරූපණය වුණත් ලෝක ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දැනටත් අපි සලකන්නේ දිලින්දන් විදියට. ලෝක බැංකුවේ ගණනය කිරීම වලට අනුව ලෝක ජනගහනයෙන් 10%ක් ආසන්න වශයෙන් මිලියන 736ක් අන්ත දිලින්දන් විදියටයි ගණනය කෙරෙන්නේ. ඒ අතරින් උපසහරා අප්‍රිකාව දකුණු ආසියාවේ සහ උපසහරා අප්‍රිකාවේ තමයි දරිද්‍රතාව වැඩිම දරිද්‍රතා බරක් දකින්න පුළුවන්. ඒ අතරිනුත් උපසහරා අප්‍රිකාව දැක්වෙන්නේ දුප්පතුන්ගේ නිවහන විදියට. එම කලාපයේ ජනගහනයෙන් 42%ක් අන්ත දිලින්දන් විදියට සැලකෙනවා. දකුණු ආසියාව ගත්තොත් එහෙම දකුණු ආසියාවේ මුළු ජනගහනයෙන් 16%ක් දිලින්දන්ගේ ගණයට අයත් වෙන්නේ. දැන් දරිද්‍රතාව පිළිබඳව මේ දරිද්‍රතාව සමාජ ආර්ථික ප්‍රශ්නයක් විතර හඳුනා ගැනීමත් සමගම ලෝකයේ රටවල් ජාත්‍යන්තර ප්‍රජාව අන්තර්ජාතික ආයතන දරිද්‍රතාව පිටුදැකීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හැබැයි මෙතන දරිද්‍රතාවයේ දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ දරිද්‍රතාවයේ හේතු සාධක ඒ වගේ ලක්ෂණ ප්‍රතිවිපාක පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාජයෙන් සමාජයට රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. මේකට හේතුව දරිද්‍රතාව බහුමාන සංකල්පයක් වීම නැත්නම් බහුමාන ප්‍රපංචයක් කියලා අපි කියනවා. දරිද්‍රතාවට තුඩු දෙන හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට රටින් රටට වෙනස් වෙනවා. ඒ මගේ නිරූපණය වන ලක්ෂණත් ඒ විදියයි. ඒ වගේම දරිද්‍රතාවයේ ප්‍රතිඵලත් පුද්ගලයාගෙන් පුද්ගලයාට රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. මේ නිසා දරිද්‍රතාව අර්ධදැක්වීම සම්බන්ධයෙන් සමාජ ආර්ථික විද්‍යාඥයන් අතර හෝ අන්තර්ජාතික ආයතන අතර පොදු එකඟතාවක් නැහැ. ඒ නිසා තමයි දරිද්‍රතාව අර්ථ දැක්වීම සඳහා අර්ථ දැක්වීම් රාශියක් ඉදිරිපත් කරලා තියෙන්නේ. දරිද්‍රතාවයේ හේතු ලක්ෂණ සහ ප්‍රතිවිපාක පදනම් කරගෙන විවිධ පුද්ගලයන් විවිධ ආයතන දරිද්‍රතාව විවිධ ආකාරයෙන් අර්ථ දක්වලා තියෙනවා. දරිද්‍රතාව අර්ථ දැක්වීම පිළිබඳව සාකච්ඡා කරනකොට අමතක කළ නොහැකි චරිතයක් තමයි අමාත්‍යා සෙන්, නොබෙල් සම්මානලාභී අමාත්‍යා සෙන්. ඔහු තමයි දරිද්‍රතාව සම්බන්ධයෙන් දැනට පොදුවේ පිළිගෙන තියෙන වඩාත් පුළුල්ම නිර්වචන ඉදිරිපත් කරුවේ. ඔහුට අනුව දරිද්‍රතාව කියලා කියන්නේ මූලික හැකියාවන්ගේ විහීනතාව. capable deprivation කියලා කියන්නේ අපි මූලික හැකියාවන්ගේ විහීනතාව. ඔහුට අනුව ආහාර පාන, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, පානීය ජලය, සනීප ආරක්ෂාව යනාදී මූලික අවශ්‍යතා වගේම නිදහස, ආත්මාභිමානය, ගෞරවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, බල සහිත වීම යනාදී පුළුල් වූ මානයන් රාශියක් දරිද්‍රතාව මගින් ආවරණය කරනවා. මෙන්න මේ වගේ විහීනතාවත් මූලික අවශ්‍යතාව වගේම අනෙකුත් මේ කියන වඩාත් පුළුල් වූ මානයන්ගේ විහීනතාවත් දරිද්‍රතාවට ඇතුළත් වෙනවා කියන එක තමයි ඔහුගේ අර්ථ දැක්වීමෙන් ප්‍රකාශ වෙන්නේ. කොහොම වුණත් දරිද්‍රතාව මැනීමේත් විශ්ලේෂණය කිරීමේත් පහසුව සහ සරල බව සඳහා අපි ආදායම හෝ පරිභෝජන වියදම පදනම් කරගත්ත දරිද්‍රතාවයන් වඩාත් ප්‍රචලිතව යොදා ගන්නවා. එහෙම නැත්නම් ආදායම හෝ පරිභෝජන වියදම පදනම් කරගත් අර්ථ දැක්වීම වලට වඩා ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. හේතුව අපි අර මුලින් සඳහන් කරපු විදිහට විශ්ලේෂණය කිරීම ඉතා පහසු, ඒ වගේම මැනීමත් පහසු නිසා. මේ නිසා අපි පොදුවේ පරිභෝජන වියදම එහෙම නැත්නම් ආදායම පදනම් කරගෙන දරිද්‍රතාව අර්ථ දැක්වුවොත් එහෙම
පොදු අර්ථ දැක්වීමක් අපිට දෙන්න පුළුවන්. සමාජයේ පිළිගත් අවම ජීවන මට්ටමක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිකම. ඒතර අපි දරිද්‍රතාව ආදායම මත ආදායම් පදනම් කරගෙන අර්ථ දැක්වුවාම අපිට කියන්න පුළුවන් සමාජයේ පිළිගත් අවම ජීවන මට්ටමක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොතිබීම දුප්පත්කමයි කියලා. මෙහෙම මේ අර්ථ දැක්වීමට අපි කියනවා ආදායම් දරිද්‍රතාව කියලා. මේ වගේ මේ පදනම යොදාගෙන අපි දරිද්‍රතාව අර්ථ දක්වපුවාම අපි ඒකට කියනවා ආදායම් දරිද්‍රතාව කියලා. ආදායම් දරිද්‍රතාවේ ආකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. නිරපේක්ෂ දරිද්‍රතාව සහ සාපේක්ෂ දරිද්‍රතාව කියලා. නිරපේක්ෂ දරිද්‍රතාව කියලා කියන්නේ පුද්ගලයෙකුට හෝ කුටුම්බයකට තමන්ගේ අවශ්‍යතාවන් තමන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාගත නොහැකි නම් අපි ඔහු කියනවා ඔහු නිරපේක්ෂව දිළිඳු පුද්ගලයෙක් කියලා. යම් පුද්ගලයෙකුට තමන්ගේ අවශ්‍යතාවන් සපුරාගත නොහැකි නම් තමන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාගත නොහැකි නම් අපි ඒ පුද්ගලයා නිරපේක්ෂව දුප්පත් පුද්ගලයෙක් විදිහට හඳුන්වනවා. සාපේක්ෂ දරිද්‍රතාවයේදී සලකා බලන්නේ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට හෝ තවත් කුටුම්බයකට හෝ තවත් සමාජයකට පුද්ගල කණ්ඩායමකට සාපේක්ෂව ඔහුගේ සමාජ ආර්ථික තත්ත්වය කොහොමද කියන එක. එතෙන්දි කරන්නේ අපි පුද්ගලයන් අතර සංසන්දනය කිරීමක්. ඒතකොට දරිද්‍රතාව පිටු දැකීමේ වැඩසටහන් වලදී අවධානය යොමු වෙන්නේ මෙන්න මේ නිරපේක්ෂ දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳව. ඒකට හේතුව මානව සමාජය තුළ සාපේක්ෂ දරිද්‍රතාව අර්ථ දැක්වීම ප්‍රායෝගිකව කළ හැකි කාර්යයක් නෙවෙයි. ඒ නිසා දරිද්‍රතාව පිටු දැකීමේ වැඩසටහන් මූලික වශයෙන් යොමු වෙන්නේ නිරපේක්ෂ දරිද්‍රතාව පිටු දැකීම කෙරෙහි. එතකොට රටක නිරපේක්ෂ දරිද්‍රතාවයේ තරම දැක්වීම සඳහා යොදා ගන්නා මිනුව වෙන්නේ දරිද්‍රතා ආපාතය. පවට ඉන්සිඩන්ස් කියනවා අපි. දරිද්‍රතා ආපාතය ආකාර දෙකකට දක්වන්න පුළුවන්. එකක් ජාතික දරිද්‍රතා ආපාතය, අනිත් එක ජාත්‍යන්තර දරිද්‍රතා ආපාතය. ජාතික දරිද්‍රතා ආපාතයේදී අපි කරන්නේ රටක පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය ආදායම් මට්ටම අර්ථ දක්වන අපි ඒකට කියනවා දරිද්‍රතා රේඛාව කියලා. ඊට පස්සේ එම දරිද්‍රතා රේඛාවෙන් දැක්වෙන ආදායම් මට්ටමට වඩා අඩු ආදායම් නැත්නම් ඊට වඩා පහළින් ආදායම් ලබන පුද්ගලයන් සංඛ්‍යාව රටේ මුළු ජනගහනයෙන් බෙදුවාම ලැබෙන අගයට අපි කියනවා දරිද්‍රතා ආපාතය කියලා. ඒ ලැබෙන අගය ප්‍රතිශත 100න් ගුණ කරලා ගත්තහම ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට දරිද්‍රතා රේඛාවට පහළෙන් සිටින පුද්ගලයන් සංඛ්‍යාව මුළු ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට දක්වපුවාම ඒ නාගයට අපි කියනවා දරිද්‍රතා ආපාතය කියලා. ජාත්‍යන්තර දරිද්‍රතා ආපාතය. දැන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව දරිද්‍රතා ආපාතය ගණනය කිරීම සඳහා දරිද්‍රතා රේඛාව ගණනය කරන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. එතකොට නිල දරිද්‍රතා රේඛාව ගණනය කිරීමේදී පුද්ගලයෙකුට දෛනිකව ඒක පුද්ගල ආහාරමය ශක්ති පරිභෝජන අවශ්‍යතා සහ ආහාර නොවන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම ආදායම තමයි සැලකිල්ලට ගන්න. මේ දරිද්‍රතා රේඛාවට අපි කියන පරිභෝජන දරිද්‍රතා රේඛාව කියලා. එතකොට කාලයත් සමග පිරිවැහි ඇතිවන වෙනස්කම් සැලකිල්ලට අරගෙන දරිද්‍රතා රේඛාවේ අගය මාසිකව මාසිකව සකසනවා පිරිවැහි ඇතිවන වෙනස්කම් වලට අනුව. ජාත්‍යන්තර දරිද්‍රතා ආපාතය ප්‍රකාශයට පත් කරන්නේ ලෝක බැංකුව 2015 වර්ෂයේ ඉඳලා දරිද්‍රතා ආපාතය ගණනය කිරීම සඳහා දරිද්‍රතා රේඛාව විදියට සලකන්නේ ඩොලර් 1.9ක්. ඩොලර් 1.9 තමයි දරිද්‍රතා රේඛාවේ සීමාව විදියට සලකන්නේ. ඒ ආදායමට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් දිළිඳු පුද්ගලයන් විදියට සැලකෙනවා. මේ ආදායම් රේඛාව සම්බන්ධ රටවල් සඳහා ඩොලර් 2.5ක් විදියට සලකන්නේ. 2015 වර්ෂය ගත්තහම අපි අර මුලින් සඳහන් කරපු විදිහට ඩොලර් 1.9ට වඩා අඩුවෙන් ආදායම් ලබන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 736ක් වෙනවා. අපි උන් කියන්නේ අන්ත දිළිඳු පුද්ගලයන් විදිහට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේ සංඛ්‍යාව 10%ක් වෙනවා. උපසාහාර අප්‍රිකානු කලාපයේ මේ ප්‍රතිශතය 42ක්. අපිට ජීවත් වන දකුණු ආසියානු කලාපයේ මේ ප්‍රතිශතය 16ක් වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු දරිද්‍රතා මනින්නේ කොහොමද කියන එක පිළිබඳව. දරිද්‍රතා මැනීම සඳහා
විවිධ මිනුම් ගොඩනංවලා තියෙනවා. දරිද්‍රතාව මැනීම සඳහා යොදා ගන්නා මිනුම් තීරණය වෙන්නේ දරිද්‍රතාව අර්ථ දක්වන්නේ කොහොමද කියන කාරණය මත. දරිද්‍රතාවේ අර්ථ දැක්වීම අනුව තමයි දරිද්‍රතාවට තුරු දෙන හේතු තීරණය වෙන්නේ. ඒ හේතු මත තමයි දරිද්‍රතාව මනින්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. එතකොට දරිද්‍රතාවේ දරිද්‍රතා රේඛාව පදනම් කරගෙන රටක නිරපේක්ෂ දරිද්‍රතාව ඇස්තමේන්තු කිරීම සඳහා මිනුම් 3ක් යොදා ගන්නවා. අපි ඒකට කියන FGT class of measures කියලා. ෆෝස්ටර්, ග්‍රේ and ත්‍රෝවික් කියන පුද්ගලයන් 3 දෙනා එකතු වෙලා ව්‍යුත්පන්න කරපු මේ මිනුම් 3 අපි යොදා ගන්නවා දරිද්‍රතාව මැනීම, දරිද්‍රතා ආපాతේ මැනීම සඳහා. ඒ අතරින් වඩාත් ප්‍රචලිතම මිනුම තමයි ජනගහන දරිද්‍රතා දර්ශකය. අපි කියනවා ශීර්ෂ ගණන දර්ශකය කියලත්. මේ දර්ශකය ගණනය කරන්නේ දරිද්‍රතා ඉමට පහළින් සිටින ජනසංඛ්‍යාව මුළු ජනසංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කිරීම. මේ කියන මේ තිරේ දැක්වෙන ප්‍රකාශනය අපිට යොදා ගන්න පුළුවන් ජනගහන දරිද්‍රතා දර්ශකයේ ගණනය කිරීම සඳහා. දරිද්‍රතා ඉමට පහළින් සිටින මුළු ජනසංඛ්‍යාව බෙදනවා ඒ රටේ මුළු ජනසංඛ්‍යාවෙන් වැඩි කරනවා 100. එතකොට මේ මිනුම තමයි දරිද්‍රතා ආපాతේ ගණනය කිරීම සඳහා යොදාගන්නේ. දරිද්‍රතා මිනුම් අතර වඩාත් ප්‍රචලිත ඒ වගේම සරලව ගණනය කරගන්න පුළුවන් මිනුම තමයි ජනගහන දරිද්‍රතා දර්ශකය. ඒ අරුණහම දෙවෙනි දර්ශකය තමයි දරිද්‍රතා පරතර දර්ශකය නැත්නම් දරිද්‍රතා අන්තර් දර්ශකය. මේ දර්ශකයේදී කියවෙන්නේ දරිද්‍රතා රේඛාවත් දිළිඳු පුද්ගලයන්ගේ ආදායමත් අතර පරතරය. දිළිඳු පුද්ගලයන්ගේ ආදායම සහ දරිද්‍රතා රේඛාව අතර පරතරය තමයි දරිද්‍රතා අන්තර් දර්ශකයෙන් නැත්නම් පරතර දර්ශකයෙන් කියවෙන්නේ. මේ මිනුමේ වැදගත්කම තමයි අපිට මේ මිනුම භාවිතයෙන් ගණනය කරන්න පුළුවන් දිළිඳු පුද්ගලයන් දරිද්‍රතාවෙන් ගොඩ ඒම සඳහා නැත්නම් දරිද්‍රතා ඉම කරා ගෙන ඒම සඳහා කොයිතරම් ප්‍රමාණයක් වියදම් කළ යුතුද කියන එක. දරිද්‍රතාව පිටු දැකීම සඳහා කොයිතරම් ප්‍රමාණයක් වියදම් කළ යුතුද කියන එක තමයි දැක්වෙන්නේ දරිද්‍රතා පරතර දර්ශකයෙන්. ඒක ගණනය කරන්න පුළුවන් අපිට දිළිඳු පුද්ගලයෙකුගේ මුළු මාසික පරිභෝජන වියදම දරිද්‍රතා රේඛාවේ අගයත් අතර වෙනසෙන් බෙදුවාම අපිට ලබා ගන්න පුළුවන් දරිද්‍රතා අන්තර නැත්නම් පරතර දර්ශකය. අනිත් එක වර්ගායිත දරිද්‍රතා අන්තර දර්ශකය. වර්ගායිත දරිද්‍රතා අන්තර දර්ශකය ස්ක්වයර්ඩ් පවර්ටි ගැප් ඉන්ඩෙක්ස්. එතකොට මේ දර්ශකය තරම් ප්‍රචලිතව යොදා ගන්නා දර්ශකයක් මිනුමක් නෙවෙයි. මේ මිනුමෙන් දැක්වෙන්නේ රටක දරිද්‍රතාවේ තීව්‍රතාවය. මේ ගණනය කිරීමේ අසීරුතාව සහ අර්ථ දැක්වීමේ අසීරුතාව නිසා මේ මිනුම තරම් ප්‍රචලිතව යොදාගන්නේ නැහැ. ඊළඟට මානව දරිද්‍රතා දර්ශකය. දරිද්‍රතාව මැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ව්‍යුත්පන්න කරපු මානව දරිද්‍රතා දර්ශකයෙන් කෙරෙන්නේ රටවල මානව දරිද්‍රතාවේ තරම මැන දක්වන එක. 1997 දී තමයි මේ දර්ශකය හඳුන්වලා දුන්නේ. ඒතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව මානව දරිද්‍රතාව කියලා කියන්නේ නිදහස, ආත්මගරුත්වය හා අන්‍යයන්ගේ සැලකිල්ල භුක්ති විඳිමින් සෞඛ්‍ය සම්පන්නව හා සතුටුදායක ජීවන තත්ත්වයක් ගත කිරීමට අදාළ මානව සංවර්ධනය සඳහා ඇති ඉඩ ප්‍රස්ථා සහ තේරීම් අහිමි කිය තත්ත්වය. මේ දරුවන් පැහැදිලි වෙනවා ඇති මේ අර්ථ දැක්වීමෙන් දරිද්‍රතාව, මානව දරිද්‍රතාව කියන එක කොයිතරම් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙනවද කියන එක. එතකොට මානව දරිද්‍රතාව දර්ශකයේ ගණනය කිරීමේදී මානව සංවර්ධනය අර්ථ දැක්වීමේදී පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය වුණා වගේම මානව දරිද්‍රතා දර්ශකයේ ගණනය කිරීමේදීත් පුළුල් ක්ෂේත්‍රයක් සැලකිල්ලට ගන්නවා. ඒ සියලුම ක්ෂේත්‍ර සැලකිල්ලට අරගෙන ඒ වගේ සංක්ෂිප්තයක් විදිහට ප්‍රධාන අහිමිවීම් තුනක් පදනම් කරගන්නවා දර්ශකයේ ගණනය කිරීම සඳහා. ඒ තමයි දීර්ඝ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හිමි නොවීම, දැනුම නොමැතිවීම, යහපත් ජීවන තත්ත්වයක් සඳහා අවශ්‍ය සම්පත් අත්කර ගැනීමේ නොහැකියාව. මෙන්න මේ කියන මානයන් නැත්නම් ප්‍රධාන අහිමිවීම් 3 පදනම් කරගෙන තමයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ මානව දරිද්‍රතා දර්ශකය ගණනය කරන්නේ. ඒතර මානව දරිද්‍රතා දර්ශකය ගණනය කිරීමේදී සංවර්ධනය සඳහා වන රටවල් සඳහා එක දර්ශකයකුත්, සංවර්ධිත රටවල් සඳහා තව දර්ශකයකුත් ගණනය කරනවා. අපි බලමු
ඒ දර්ශකවලට ඇතුළත් වෙන උපදර්ශක මොනවද කියලා. ඉස්සෙල්ලාම බලමු සංවර්ධනය වන රටවල් සඳහා ගොඩනංවන මානව දරිද්‍රතා දර්ශකයේ සංරචක මොනවද කියලා. පළවෙනි එක අවුරුදු 40ක් දක්වා ජීවත් නොවේයයි අනුමාන කරන අද උපදින ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය. අපිට මේක දර්ශකයක් විදිහට ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම සාක්ෂරතාව නොමැති වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතය. ඊළඟට මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි ජනගහන ප්‍රතිශතය. ඒක අපි මිනුම් දෙකකින් ලබා ගන්නවා. ආරක්ෂිත පානීය ජලය නොලබන ජනගහන ප්‍රතිශතය. ඊළඟට වයස අවුරුදු 5ට අඩු උග්‍ර ලෙස බර අඩු ළමුන්ගේ ප්‍රතිශතය. මේ කියන දර්ශක පාවිච්චි කරලා අපිට HP1 ඒ කියන්නේ සංවර්ධනය වන රටවල් සඳහා මානව දරිද්‍රතා දර්ශකය ගොඩනංවන්න පුළුවන්. ඊළඟට අපි බලමු සංවර්ධිත රටවල් සඳහා ගොඩනංවන මානව දරිද්‍රතා දර්ශකයේ සංරචක මොනවද කියලා. ඒකෙදී අපි ගන්න අවුරුදු 60 දක්වා ජීවත් නොවේයයි අනුමාන කරන අද උපදින ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය. ඊළඟට සාක්ෂරතාව සතුටුදායක මට්ටමට වඩා අඩු ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය. ඊළඟට දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනගහන ප්‍රතිශතය. මෙහිදී දරිද්‍රතා රේඛාව නිර්වචනය කරන්නේ කුටුම්බවල මධ්‍යන්නේ වැය කළ හැකි ආදායම මට්ටමින් 50% තමයි සැලකිල්ලට ගන්න. ඊට අමතරව හතරවෙනි සංරචකය මාස 12ක් හෝ එයට වැඩි කාලයක් විරැකියාවෙන් සිටින ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය. මෙන්න මේ කියන සංරචක හතරේ එකතුවෙන් තමයි සංවර්ධිත රටවල් සඳහා ගොඩනංවන මානව දරිද්‍රතා දර්ශකය ගණනය කරන්නේ. ඊළඟට අපි බලමු බහුමාන දරිද්‍රතා දර්ශකය. ඊටාම වැදගත්ම දර්ශකය. අපි අර මුලින් සඳහන් කරපු විදිහට දරිද්‍රතාව කියලා කියන්නේ බහුමාන සංකල්පයක්, බහුමාන ප්‍රපංචයක්. දරිද්‍රතාව තීරණය වීම කෙරෙහි සාධක රාශියක් බලපානවා. අපි අර මුලින් කියපු විදිහට පුද්ගලයන්ගෙන් රටින් රටට මේවා වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වෙනස් වීම සැලකිල්ලට අරගෙන දරිද්‍රතාව මැනීම සඳහා ගොඩනංවලා තියෙන සංයුක්ත දර්ශකයක් තමයි බහුමාන දරිද්‍රතා දර්ශකය. මේ දර්ශකය 2010 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මානව සංවර්ධන වාර්තාවෙන් ප්‍රකාශයට පත් කෙරුවා. මේකේ පුරෝගාමීන් වෙන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සබීනා අල් කයිරේ සහ ජේම්ස් පෝස්ටර් කියන ආර්ථික විද්‍යාඥයින් දෙන්න. එතකොට දරිද්‍රතාව කෙරෙහි තුරු දෙන සාධක රාශියක් අතුරින් මේ දර්ශකයේ ගණනය කිරීමේදී මානයන් 3ක් යොදාගෙන තියෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය කියන මානයන් 3 යොදාගෙන තියෙනවා. ඒ මානයන් 3ටම සමාන අයුරින් බර තියලා තියෙනවා. 3න් එක බැගින් බර තියලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ මානයන් 3ම දරිද්‍රතාව තීරණය වීමේදී සමාන ආකාරයෙන් බලපානවායි කියන එක. එතකොට එක් මානය ගණනය කිරීමේදී උපදර්ශක කිහිපයක් බැගින් යොදා ගන්නවා. සෞඛ්‍ය යන මානය මැනීම සඳහා උපදර්ශක දෙකක් යොදා ගන්නවා. අධ්‍යාපනය යන මානය මැනීමට උපදර්ශක දෙකකුත්, ජීවන තත්ත්වය මැනීමට උපදර්ශක 6කුත් යොදා ගන්නවා. ඒ දර්ශක තුල ඒවට සමාන ආකාරයෙන් බර තියලා තියෙනවා. අපි බලමු ඒ දර්ශකයේ උපදර්ශකයේ ගණනය කරලා තියෙන්නේ කොහොමද, ගණනය කිරීමට යොදා ගන්නා ලද තොරතුරු මොනවද, ඒවා බර තියලා තියෙන්නේ කොහොමද කියන එක. සෞඛ්‍ය යන මානය සඳහා උපදර්ශක දෙකක් ගණනය කරනවා. ළමා මර්ත්‍යතාව සහ පෝෂණය. අධ්‍යාපනය සඳහා පාසල් අධ්‍යාපනය සහ පාසල් යාම කියන උපදර්ශක දෙක යොදා ගන්නවා. ජීවන තත්ත්වය සඳහා උපදර්ශක 6ක් යොදා ගන්නවා. නිවසට විදුලි බයලේ තිබේද නැද්ද යන වගේ. ආරක්ෂිත පානීය ජලය ලබාගත නොහැකි බව හෝ පානීය ජලය සපයා ගැනීමට විනාඩි 30කට වැඩි කාලයක් ඇවිදීමට සිදුවෙනවාද යන්න. සනීප ආරක්ෂාව, නිවසේ බිම, කෑම පිසීමට යොදා ගන්නා ඉන්ධන, වත්කම්. මෙන්න මේ කියන සාධක තමයි ජීවන තත්ත්වය මැනීමට යොදාගන්නේ. ඒතර ජීවන තත්ත්වය මැනීමට යොදා ගන්නා මේ සාධක අතර සාධක ටික 18න් එක බැගින් බර තියලා තියෙනවා. මේ හැම එකක්ම 6න් එක බැගින් බර තියලා තියෙනවා. මේ විදිහට බර තියලා ලබා ගන්නා තොරතුරු භාවිතයෙන් අපිට පුළුවන් මානව දරිද්‍රතා දර්ශකය, බහුමාන දරිද්‍රතා දර්ශකය ගණනය කරන්න. එතකොට මේ දර්ශකවල, මේ උපදර්ශකවල බර තැබූ අගේ භාවිතයෙන් අපි ගණනය කරනවා ඉස්සලා විහීනතා දර්ශකය. විහීනතා දර්ශකය ඩිප්‍රිවේෂන් ඉන්ඩෙක්ස්. විහීනතා දර්ශකය ගණනය කරායින් පස්සේ ඒ දර්ශකය සඳහා ලැබෙන අගය 130ට වඩා වැඩි නම්
ඒ වැඩි පුද්ගලයන් අපි දිලිඳු පුද්ගලයන් විදිහට සලකනවා. මේ ඇත්තට මේ දර්ශකය ගණනය කරන්නේ පුද්ගලයන් සඳහා නෙවෙයි කුටුම්බ සඳහායි. එතකොට යම් කුටුම්බයක විහීනතා දර්ශකයගේ 30ට වඩා විශාල නම් ඒ කුටුම්බය දිලිඳු කුටුම්බයක් විදිහට සලකනවා. ඊට පස්සේ විහීනතා දර්ශකයේ අගය අපි ජනගහන දරිද්‍රතා දර්ශකයේ අගයෙන් ගුණ කරපුවාම බහුමාන දරිද්‍රතා දර්ශකය ගණනය කරන්න පුළුවන්. බහුමාන දරිද්‍රතා දර්ශකය ගණනය කරන අපි මේ ජනගහන දරිද්‍රතා දර්ශකය ඒ වලින් දැක්වෙන්නේ විහීනතා දර්ශකය මේ දෙකේ ගුණිතය තමයි බහුමාන දරිද්‍රතා දර්ශකය. හොඳයි. ඊළඟට අපි සලකා බලමු ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිළිබඳව. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිළිබඳව දත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් වලට අනුව 2016 වර්ෂයේදී අපිට තියෙන අලුත්ම සංඛ්‍යාලේඛන 2016 වර්ෂයට අදාළව තියෙන්නේ මුළු ජනගහනයෙන් 4.1ක් දිලිඳු පුද්ගලයන් අංශ විදිහට ගත්තොත් එහෙම නාගරිකාංශයේ ජනගහනයෙන් 1.9කුත් ග්‍රාමීයාංශයේ ජනගහනයෙන් 4.3කුත් වතු අංශයේ ජනගහනයෙන් 8.8කුත් දිලිඳු පුද්ගලයන්. හරි පහුගිය සමීක්ෂණ වාර්තා පිළිබඳ සැලකිලිට ගත්තාම පැහැදිලි වෙන කාරණයක් තමයි පහුගිය දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම ශ්‍රී ලංකාවේ 2009 ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 7.6යි 2016 වෙනකොට 4.1ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම නාගරිකාංශයේ දරිද්‍රතාව 6.5 ඉඳලා 1.9 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ නාගරිකාංශයේ දරිද්‍රතාව. ග්‍රාමීයාංශයේ ගත්තොත් එහෙම 7.7 සිට 4.3 දක්වා අඩු වෙලා තියෙනවා. වතු අංශයේ 9.2 සිට 8.8 දක්වා ආන්තික අඩුවීමක් පෙන්눔 කරනවා. ඒතර මේකෙන් පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ආපාතය ගත්තොත් එහෙම වතු අංශයේ වැඩි අගයක් පෙන්눔 කළත් දරිද්‍රතා බර වැඩිපුරම තියෙන්නේ ග්‍රාමීයාංශයේ. ඒකට හේතුව තමයි ග්‍රාමීයාංශයේ ජනගහනය රටේ මුළු ජනගහනයේ 72ක් පමණ වෙනවා. ඒ නිසා ජනගහනය විදිහට ගත්තොත් එහෙම ජනගහනයේ වැඩිම බරක් තියෙන්නේ ග්‍රාමීයාංශයේ ආසන්න වශයෙන් ලක්ෂ 7ක් පමණ. ලක්ෂ 7ක් පමණ ග්‍රාමීය ජනගහනයෙන් දුප්පතුන් විදිහට සැලකෙන්නේ. නාගරිකාංශයේ 62,000ක් පමණත් වතු අංශයේ ග්‍රාමීයාංශයේ වතු අංශයේ 65,000ක් පමණ අගයකුත් ගන්නවා දුප්පත් පුද්ගලයන් සංඛ්‍යාව. හොඳයි. අපි ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට දරිද්‍රතාව බර වැඩිම තියෙන ග්‍රාමීයාංශයේ ඒ බව පැහැදිලි වෙනවා. රටේ මුළු දරිද්‍රතාවට ග්‍රාමීයාංශයේ දායකත්වයේ තරම සැලකිල්ලට ගත්තාම රටේ මුළු දරිද්‍රතාවට නාගරිකාංශයේ දායකත්වය 8ක් වනකොට ග්‍රාමීයාංශයේ දායකත්වය 82ක්. වතු අංශයේ දායකත්වය 9.8ක්. මේකෙන් පැහැදිලි වෙනවා මේ වරහන් තුළ තියෙන සංඛ්‍යාවලින් දැක්වෙන්නේ රටේ මුළු දරිද්‍රතාවට ඒ අංශයේ තියෙන දායකත්වය. එතකොට ග්‍රාමීය අංශය තමයි වැඩිම දායකත්වයක් සපයන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ග්‍රාමීය අංශය තමයි දරිද්‍රතාව වැඩි වශයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එක. පළාත් වශයෙන් ගත්තොත් එහෙම දරිද්‍රතාව අඩුම බස්නාහිර පළාත, ඒ වගේම දරිද්‍රතාව වැඩිම තියෙන්නේ උතුරු සහ නැගෙනහිර කියන පළාත් දෙකේ. ඊට අමතරව දකුණේ ගත්තොත් එහෙම ඌව සහ සබරගමු කියන පළාත්වල දරිද්‍රතාව සැලකිය යුතු මට්ටමක තියෙනවා. ඒ වගේම පහුගිය වර්ෂ කිහිපය ගත්තාම අපිට පැහැදිලි වෙනවා හැම පළාතකම දරිද්‍රතාවයේ සැලකිය යුතු අඩුවීමක් නිරූපණය කරනවා. වැඩිම අඩුවීම දක්න තියෙන්නේ බස්නාහිර පළාතේ. ඒ වගේම අනෙකුත් පළාත් ගත්තාම ඌව සහ සබරගමු පළාත්වල සැලකිය යුතු අඩුවීමක් පෙන්눔 කරනවා. නමුත් උතුරු සහ නැගෙනහිර පළාත්වල දරිද්‍රතාව තාම ඉතා ඉහළ මට්ටමක පවතින බව තමයි මේ සංඛ්‍යා දත්ත වලින් නිරූපණය වෙන්නේ. දිස්ත්‍රික්ක විදිහට ගත්තොත් එහෙම කිල්නොච්චි, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල තමයි ඉහළම දරිද්‍රතාවක් දක්නට ලැබෙන්නේ.
මෙතන තියෙන විශේෂත්වය තමයි මේ දිස්ත්‍රික්ක 4ම පහුගිය කාලේ යුද්ධයට මුහුණ දුන්න දිස්ත්‍රික්ක 4ක්. ඒතර යුද්ධ කලාපයේ දරිද්‍රතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව මේන් නිරූපණය වෙනවා. දැන් අපි අර ඉස්සලා දක්වපු විදිහට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ ප්‍රාදේශීය වෙනස්කම් දකින්න පුළුවන්. ග්‍රාමීය නාගරික වතු විදිහට ගත්තාම වතු අංශයේ ග්‍රාමීය අංශයේ දරිද්‍රතාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම වතු අංශයේ දරිද්‍රතාවය සැලකිය යුතු මට්ටමක ඉහළ තියෙනවා. මේන් පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ ප්‍රාදේශීය වශයෙන් විශාල වෙනස්කම් තියෙනවා. පළාත් විදිහට ගත්තාම, දිස්ත්‍රික්ක විදිහට ගත්තාම දරිද්‍රතාවයේ ව්‍යාප්තිය විවිධත්වයක් දකින්න තියෙනවා. මේ දරිද්‍රතාවයේ ප්‍රාදේශීය වෙනස්කම් වලට දරිද්‍රතාව ව්‍යාප්තියේ ප්‍රාදේශීය වෙනස්කම් වලට තුඩු දෙන සාධක රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අතුරින් ප්‍රධාන සාධක කිහිපයක් දක්වලා තියෙනවා. යටිතල පහසුකම් දුර්වල වීම, ඒ වගේම අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා දුර්වල වීම, ස්වාභාවික සම්පත් බෙදී යාමේ විෂමතාව, කෘෂිාංශයේ අඩු බලදායීතාව, කෘෂිකාර්මික නොවන අංශයේ සේවා නියුක්ති අවස්ථා අඩුකම, ස්වාභාවික විපත්, ඒ වගේම සංස්කෘතික බලපෑම්, වෙළඳපොළට පිවිසීමේ බාධා, පෝෂණ මට්ටම් වල විෂමතා, අභ්‍යන්තර ගැටුම්. මෙන්න මේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ ප්‍රාදේශීය වෙනස්කම් වලට තුඩු දෙන සාධක වලින් සමහරක්. මේ දරුවන්ට පුළුවන් තවත් මේ වගේ සාධක අඳුනා ගන්න දරිද්‍රතාවයේ ප්‍රාදේශීය වෙනස්කම් වලට තුඩු දෙන. හොඳයි. අපි අද සාකච්ඡා කරුවේ 11 වෙනි නිපුණතාව සංවර්ධනයේ විවිධත්වය විග්‍රහ කරමින් තිරසර සංවර්ධනයට දායක වීමේ ඇල්ම පැහැදිලි කරයි කියන නිපුණතාවට අදාළව 11/4 සහ 11/5 කියන නිපුණතා මට්ටම්. 11/4 නිපුණතා මට්ටමේදී අපි සාකච්ඡා කරුවේ ආදායම් ව්‍යාප්තිය සහ එහි විෂමතාව පිළිබඳව. අපි ආදායම් ව්‍යාප්තිය අර්ථ දැක්වුවා. ඒ වගේම ආදායම් ව්‍යාප්ති විෂමතාව අඩු කළ යුත්තේ ඇයි කියන එකට හේතු පැහැදිලි කෙරුවා. ඒ වගේම ආදායම් ව්‍යාප්ති විෂමතාව මැනීමට යොදා ගන්නා මිනුම් මොනවද කියලා පැහැදිලි කෙරුවා. ඒ වගේම අපි කතා කරුවා ආදායම් දරිද්‍රතාව මැනීමේ තනි අගයක් විදියට ගිනි සංගුණකයේ ඇති ප්‍රබලතා සහ දුබලතා අපි සාකච්ඡා කරුවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යාප්ති විෂමතාව පිළිබඳව කතා කරුවා. එතෙන්දී අපි පැහැදිලි කරුවා 1978න් පස්සේ ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යාප්ති විෂමතාව ආදායම් ව්‍යාප්තියේ සැලකිය යුතු විෂමතාවක් දකින්න පුළුවන් කියන එක. ඊළඟට අපි දරිද්‍රතාව පිළිබඳව කතා කරුවා. එතෙන්දී අපි විශේෂයෙන් අවධාරණය කරපු කාරණේ උනේ දරිද්‍රතාව කියන්නේ බහුමාන ප්‍රපංචයක්. ඒ නිසා දරිද්‍රතාව සම්බන්ධයෙන් පිළිගත් තනි නිර්වචනයක් නැහැ. ඒ නිසා දරිද්‍රතාව අර්ථ දැක්වීම සඳහා විවිධ පුද්ගලයන් විවිධ ආයතන අර්ථ දැක්වීම් රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේවා අතරින් වඩාත් ප්‍රචලිතව යොදාගන්නේ ආදායම් දරිද්‍රතාව නැත්නම් පරිභෝජන දරිද්‍රතාව. පුද්ගලයන්ට සිය මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිකම අපි ආදායම් දරිද්‍රතාව නැත්නම් පරිභෝජන දරිද්‍රතාව විදිහට අර්ථ දක්වනවා කිව්වා. එතකොට ආදායම් දරිද්‍රතාවයේ ප්‍රවේශ දෙකක් පිළිබඳව කතා කරුවා. නිරපේක්ෂ ආදායම් දරිද්‍රතාව සහ සාපේක්ෂ ආදායම් දරිද්‍රතාව පිළිබඳව අපි කතා කරුවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව සාකච්ඡා කරුවා. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ ආංශික ව්‍යාප්තිය පිළිබඳව කතා කරුවා. එතෙන්දී අපි විශේෂයෙන් අවධාරණය කරපු කාරණේ උනේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ග්‍රාමීය ප්‍රපංචයක් කියන එක. ග්‍රාමීය අංශයේ තමයි දරිද්‍රතාවම ඉහළ මගයක් ගන්න කියන එක. මෙන්න මේ කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරුවේ. දරුවන්ට මේ මගින් යම් අත්දැකීමක් සැපෙන්න ඇතයි කියලා අපි අපේක්ෂා කරනවා. නැවත මේ වෙනි වැඩසටහනකදී හම්බ වෙනතුරු ඔබට ආයුබෝවන්.